आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख आसियत रात्रि प्रवृत्ति विकासයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල රට හරිමගට ගන්න ගිය විමල් සහ උදය ගම්මන්පිලට ඇමති ධූර අහිමි වෙයි. රටවල් 141ක් රුසියාවට එරෙහි වෙයි. ශ්‍රී ලංකාව, පාකිස්තානය, චීනය සහ ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ඡන්දය දීමෙන් වළකී. රුසියාවට පක්ෂව රටවල් 5යි. ජනපතිගේ දෝස්පුරයෙන් පසු බලධාරීන් හරියට වැඩ. තවත් ඉන්ධන නැවක් එයි. ලංගමෙන් පෞද්ගලික බස්වලට හෙට සිට ඩීසල්. උණුසුම් වූ මීගමුවේ දීවර උද්ඝෝෂණය. පැය 7මාරක් අදත් කැපෙයි. විදුලි කප්පාදුවේ යථාර්ථය ඩොලර් හිඟේ යට සංගවන්න එපා. සෞඛ්‍ය වර්ජනය හෙට උදේ 8ට අවසන්. විසඳුම් දෙන්න ආණ්ඩුවට දින 10ක්. වර්ජනයෙන් රෝගීන්ට අදත් දැඩි පීඩා. මැද පෙරදිග රටවල් 3ක් සහන මිලට තෙල් දෙන්න සජිත්ට පොරොන්දු වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. පක්ෂ 11ක එකතුවෙන් රට හරිමගට නමින් ඊයේ දසවැදෑරුම් ප්‍රකාශයක් එළිදැක්වුවා. එහිදී රජයේ වත්මන් වැඩපිළිවෙල ඉතා දරුණු ලෙස විවේචනය කරන්න විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතාත් ක්‍රියා කළා. රජය අද ඊට ප්‍රතිචාර ලෙස කැබිනට් සංශෝධනයක් සිදු කළා. ඒ අනුව විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට අද සිය අමාත්‍ය ධූර අහිමි වුණා. රට හරිමගට ගන්න විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ හරි වේගවත් කතාවක් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනස්වාමීන් වහන්සේ සහ ඇමති වාසුදේවත් ඊට එක් වුණා. ඊටත් වඩා විශේෂත්වය වූයේ හිටපු ජනාධිපතිතුමාගේ කතාවයි. මෛත්‍රීපාල සිරිසේන මහතාද කිව්වේ මැති ඇමති මන්ත්‍රීවරු 30ක් එකම වේදිකාවට ආපු එක ආණ්ඩුවට රතු එළියක් කියලයි. සාමාන්‍යයෙන් මේ අය නිතර විවිධ දේවලට කෑගසන නිසා මේකත් පුස් වෙඩිල්ලක් වේවි කියලා බොහෝ අයට හිතුන එක සාධාරණයි. විමල් වීරවංශ මහතාගේ කතාව වේගවත්. එතුමා වේගවත් කතාවලට දක්ෂයි. ඔහු ව්‍යංගයෙන් මොළ 7ක් ගැනත් කතා කළා. වැදගත්ම වචන ටික වුණේ උද්දච්චකම ගැන. රටක ප්‍රශ්න උද්දච්ච ස්වරූපයෙන් විසඳන්න බෑ කියලා ඔහු කිව්වා. Tamante මේ සියල්ල තේරෙනවා. මගේ මොලේ තව ඉතුරු තව 6යි මේ ඔක්කොම තියෙනවා. ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ. මට මොනවටද විශේෂඥ සහාය? මම හිතන විදියට ඔක්කොම වෙනවා නම් ඒමද? ඒ උද්දච්ච මානසිකත්වයකට මේ අභියෝගය ජය ගන්න බෑ. මෙච්චර විදේශ විනිමය අර්බුදයකින් පීඩා විඳින රටක මහා බැංකුව අධිපතිතුමා මුණ ගැහෙන්න මුදල් ලැබෙන්න වෙලාව නැත්තම් මහා බැංකුව අධිපති කියන නිර්දේශ ගැන කතා කරන්න වෙලාව නැත්තම් එක්කෝ මේක කෙලවා ගන්න ඉඩදී බලා සිටිනවා. බැරෑරුම්ව ගත යුතු කෙනා බැරෑරුම්ව ගන්නේ නැත්තම් හේතු වෙන්න පුළුවන් දෙකයි. එක්කෝ මෝඩකම නැත්තම් අර්බුදය ආපදා තත්වයක් දක්වා වැඩෙන්න ඉඩදී බලා සිටීම. උදේ ගම්මන්පිල මහතා පැවසුවේ ඇත්තටම අර්බුදයක් ඇති බව රජය පිළිගත යුතුයි කියලයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම අභියෝගයක් අපි හමුවේ තියෙන්නේ. විවේචනය වෙනුවට විකල්පය ඉදිරිපත් කරන්නට ආණ්ඩුව යන මඟ වැරදි නම් හරි මඟ කුමක්දයි කියලා දෙන්නට කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕනි. ප්‍රශ්නය විසඳන්න නම් මුලින්ම අපි ඉන්නේ ප්‍රශ්නික කියලා පිළිගන්න ඕනි. රට හරි මඟට ගන්න මේ අය එකම වේදිකාවට එනකොට විමල් වීරවංශ මහතා සහ උදේ ගම්මන්පිල යන මහත්වරු ඇමතිවරු අද රජය ක්ෂණික ප්‍රතිචාර දැක්වුවා. ඒ අනුව විමල් වීරවංශ මහතාව සහ උදේ ගම්මන්පිල මහතාව අමාත්‍ය ධූර වලින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව නව කැබිනට් සංශෝධනයක් සිදු කෙරුණා. නව විදුලි බල ඇමති ධුරයට ඒ අනුව පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මිය පත් කර තිබෙනවා. ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරෙහි දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේහි. මේ අතර විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත අමාත්‍ය ධුරෙහි SB දිසානායක මහතා දිවුරුම් දී තිබෙනවා. තවත් අමාත්‍ය ධූර කිහිපයක වෙනසක් හෙට දිනේ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. දැන් තමයි අමාත්‍යාංශ අලුත් එකක් හම්බ වෙනකොට දැනගත්තේ දියුරු. ඉතින් අපි වාඩි වෙලා බලන්න ඕනේ කොහොමද ඒක කටයුතු කරන්නේ කියලා. ඔව් දැන් මොකද ලැබුණ ඇමතිකම? බලශක්තිය. හිටපු ඇමතිතුමාලා ඉවත් කරන්න හේතුව කිව්වද අද දිනේදී? මේ පිළිබඳව සාකච්ඡාවක් දැන් තිබුණේ නැහැ. ඔව් දියුරු.
විදුලි අමාත්‍යාංශයේ පවිත්‍ර වන්නේ ආරතුමා කෙනෙක් ගත්තා. තවත් අමාත්‍යාංශ දෙකක් වෙනස් වෙන මම කවුද කියලා දන්නේ නැහැ කියලා. දිනේෂ් ගුණවර්ධන මහතාට දිනේෂ් ගුණවර්ධන මහතාත් අවිල්ල ගියා මොකක්ද ලැබුණේ කියලා මම දැනගෙන හිටියේ නැහැ. ලෝකයේ දෙවනියට බලගතුම යුද ශක්තිය ඇත්තේ රුසියාවටයි. රුසියාව ලොව වැඩිම යුද ටැංකි සහිත රටයි. ඇමරිකාව සතු යුද ටැංකි මෙන් දෙගුණයක යුද ටැංකි රුසියාව සතුව තිබෙනවා. රුසියාව යුක්‍රේනයට ඇතුළු වී අදට දින 8යි. එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී රටවල් 141ක් රුසියාවට විරුද්ධ වුණා. රුසියාවට පක්ෂ වුණේ රටවල් 5ක් පමණයි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ගෙවුණු පැය 24 තුළ යුක්‍රේන රුසියා අර්බුදයේ අලුත්ම තත්ත්වය කුමක්ද? ලොව යුද ශක්තිය අතින් තවමත් අංක 1 සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකාව සතු ගුවන් ශක්තිය ලොව අන් කිසිදු රටකට නැහැ. ඇමරිකාව සතු සන්නද්ධ රථ ප්‍රමාණය අවම වශයෙන් 39000කට වඩා වැඩි. රුසියාව ලොව දෙවැනි යුද ශක්තිය ඇති රටයි. රුසියාව සතු විශේෂත්වය වනුයේ සන්නද්ධ රථ බලඇණියයි. එම සංඛ්‍යාව 80000කට මදක් අඩු බවයි වාර්තා වන්නේ. එවන් ශක්තියක් ඇති රුසියාව යුක්‍රේනයට ඇතුළු වී අදට දින 8ක් ගතවනවා. ලොව දෙවැනි යුද බලවතා සමග තාමත් සටන් කරන්නට යුක්‍රේනුවන් සමත්ව තිබෙනවා. යුක්‍රේනයට මෙතෙක් නේටෝ සහාය ලැබී නැහැ. විශේෂයෙන් නේටෝ හමුදා යුක්‍රේනයට යවන්නේ නැහැ කියලා නේටෝ මහලේකම් ජෙනස් ස්ටෝල්ටෙන්බර්ග් ප්‍රකාශ කර තිබෙනවා. එසේම ඔහු පවසා ඇත්තේ නේටෝ රටවල ආරක්ෂාවට ඇමරිකාවට අයත් යුද ප්‍රහාරක යානා පැය 24 පුරාම සූදානම් බවයි. ඇත්තටම ව්ලාදිමිර් පුටින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පෙර ඉදිරිපත් කළ ප්‍රධාන කොන්දේසිය යලි මතක් කළ යුතුව තිබෙනවා. යුක්‍රේනයට නේටෝ සමාජිකත්වය දෙන්නේ නැහැ කියන සහතිකය තමයි පුටින් බටහිරින් ඉල්ලා සිටියේ. යුක්‍රේනය දිගින් දිගටම නේටෝ සමාජිකත්වය ඉල්ලා සිටියා. මෙහිදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ නේටෝ මහලේකම්වරයා සිටියේ කසාය බීපු ලෙඩ්ඩු වගේ. දැන් පුටින් යුක්‍රේනය ආක්‍රමණය කළාට පසුව නේටෝ සහාය යුක්‍රේනයට දෙන්නේ නැති බව පැවසීම මොනතරම් අයුක්ති සහගත ක්‍රියාවක්ද? ඊයේ ඇමරිකානු කොංග්‍රසය අමතමින් ජෝ බයිඩන් පැවසුවේද මීට සමාන කතාවක්. රුසියාව සමග යුද වැදීමට යුක්‍රේනයට ඇමරිකානු හමුදා යවන්නේ නැහැ. නමුත් අප දිගටම රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවනවා. මේ තමයි ඊයේ ජෝ බයිඩන් කළ ප්‍රකාශය. මින් ඇමරිකාව නේටෝ සහ යුරෝපීය රටවල් අපේක්ෂා කරනුයේ රුසියාව ආර්ථිකව බිඳ දැමීම බව ඇත්ත. ඒත් රුසියානු ආර්ථික බිඳ වැටීම ලෝකයේ සියලු රටවලට අඩු වැඩි වශයෙන් බලපාන බව මේ බටහිර දේශපාලන බලවතුන්ද ඉතා හොඳින් දන්නවා. ව්ලාදිමිර් පුටින් යුක්‍රේන ආක්‍රමණය නතර වේවි කියලා හිතන්නත් බැහැ. ඔහුගේ ඊළඟ ඉලක්කය මොල්ඩෝවාව විය හැකියි. දැනටමත් සැතපුම් 40ක් පමණ දිගට රුසියානු සන්නද්ධ රථ පෙළක් යුක්‍රේනය දෙසට ගමන් කරමින් සිටිනවා. මේ නිසා නේටෝ සමාජික රටවල් කිහිපයකම හමුදා බලෑණි සීරුවෙන් තබා තිබෙනවා. එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය, රුමේනියාව, ස්ලෝවැකියාව මෙසේ තම හමුදා බලෑණි තර කරමින් ඉන්නවා. ඒ රුසියාවෙන් එල්ලවිය හැකි ප්‍රහාරයකට පෙර සූදානමක් ලෙසයි. මේ අතර පුටින් සිය පවුලේ සමාජිකයින් ආරක්ෂිත භූගත බංකරයකට යවා ඇතැයි වාර්තා වනවා. මේ අතර රුසියානු හමුදා ක්‍රමයෙන් යුක්‍රේන අගනගරය වන කියව් දෙසට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. දිගින් දිගටම ආසන්න නගරවලද විශාල පිපිරීම් වාර්තා වී තිබෙනවා. දැනටමත් යුක්‍රේනයේ කේසෝන් නගරයේ බලය රුසියාව අතට පත්ව අවසන්. එසේම මරියුපෝල් සහ කර්කිව් නගර දෙකටද රුසියාව දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ වන විට යුක්‍රේනුවන් ලක්ෂ 10ක් පමණ සරණාගතයින් ලෙස අසල්වැසි රටවලට පලා ගොස් තිබෙනවා. මියගොස් ඇති යුක්‍රේන සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 2000කට වැඩි බවයි යුක්‍රේනය පවසන්නේ. රුසියාව පළමු වරට තම හමුදා බටයින් 498 දෙනෙකු මියගිය බව පිළිගෙන තිබෙනවා. නමුත් යුක්‍රේනය පවසන්නේ තමන් රුසියානු බටයින් 7000කට වැඩි පිරිසක් මරා දැමූ බවයි. මේ අතර යුක්‍රේනයෙන් පලා ගිය බොහෝ පුරුෂයින් යලි සිය රටට පැමිණෙමින් සිටින බවද වාර්තා වනවා. තම පවුලේ අයව යුක්‍රේන බෝඩරයෙන් පිටමන් කළ පසු පිරිමින් යලි යුක්‍රේනයට පැමිණ තිබෙනවා. ඒ ස්වේච්ඡාවෙන් තම රට වෙනුවෙන් සටන් කිරීමටයි. එසේ දැනට යලි යුක්‍රේනයට පැමිණ ඇති සංඛ්‍යාව 80000ක් පමණ වන බවයි වාර්තා වන්නේ. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාවේ යුද ශක්තිය කුමක් වුවත් අප දිවිහිමියෙන් යුක්‍රේනය සුරකින්නට සටන් වදින බවයි. ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් දිගින් දිගටම රුසියාවට සම්බාධක පනවමින් සිටිනවා. එහි ආසන්නතම ප්‍රතිඵලය මේ වන විටත් දක්නට පිළිවන්. ඒ රුසියානු රූපලයේ ශීඝ්‍ර පහත වැටීමත් සමගයි.
එය සමගම යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 3ක හදිසි ආධාර ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. රුසියාවේ බන්ධනාගාරයක සිටින එරට විපක්ෂයේ ප්‍රකට ක්‍රියාකාරියෙකු වන ඇලෙක්සි නවාල්නී ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු පවසන්නේ පුටින් යනු රුසියාව නොවන බවයි. ඔහු යුක්‍රේන ආක්‍රමණය දැඩිව හෙලා දැක තිබෙනවා. එසේම යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිව බරපතල ලෙස විවේචනය කරන ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඔහු යුක්‍රේනය අගාධයකට ඇදගෙන ගිය බවයි. විශේෂයෙන් බලගතු රුසියාව වෙනුවට සෙලෙන්ස්කි බටහිර රටවල් සහ නේටෝව විශ්වාස කිරීම ඔහුගේ රංගන ජීවිතයේ ප්‍රහසනයම දේශපාලනය තුළද රඟ දක්වා ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. නමුත් යුක්‍රේනය නේටෝ සමාජිකත්වය ගත යුතුද නැද්ද පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වුවා. එහිදී 70%ක් පමණ යුක්‍රේන වැසියන් නේටෝවට බැඳිය යුතු බව ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි නේටෝ සමාජිකත්වය ඉල්ලා සිටියේ. කෙසේ නමුත් ජනාධිපති ව්ලාදිමිර් පුටින් මුලින්ම දේශපාලන බලය ලබාගත් අවස්ථාවේදී බැලූ බැල්මට ඉතා සාමකාමී පුද්ගලයෙකු ලෙසයි දිස්වූයේ. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අයෙකු බව සමහර බටහිර මාධ්‍ය පවා එදා වාර්තා කර තිබුණා. නමුත් ඔහු සිය පළමු වසර 10 අවසානයේදී යලි බලය ලබා ගැනීමට ක්‍රියා කළා. රුසියානු ව්‍යවස්ථාවට අනුව එක දිගට වසර 10ක් ජනාධිපති ධුරය දැරිය නොහැකි. ඒ අනුව තමාගේ හිතවතෙකුට ජනාධිපතිකම ලබා දී ඔහු අගමැති වූවා. අනතුරුවයි ඔහු යලි ජනාධිපති වූයේ. ඒ අනුව දැන් රුසියානු ජනාධිපතිගේ දුර කාලය වසර 17ක් පමණ වනවා. අද සිටින්නේ එදා සිටි පුටින් නෙවෙයි. ඔහු තම විරුද්ධ මතධාරීන් ඉතා ක්‍රූර ලෙස මර්ධනය කරමින් ඉන්නවා. සමහර විපක්ෂීය නායකයින් ඉන්නේ බන්ධනාගාරවලයි. ව්ලාදිමිර් පුටින් යලි රුසියානු සමූහාණ්ඩුවක සිහිනය දකිමින් සිටින බව සමහර මාධ්‍ය වාර්තා කරනවා. එම සිහිනය අතිශය භයංකර සහ සමස්ත ලෝකයටම විනාශය ගෙනෙනු ඇති බවයි මධ්‍යස්ථ විචාරක මතය. මේ අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙලා දකිමින් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. රුසියාවට එරෙහිව රටවල් 141ක් මෙහිදී ඡන්දය භාවිත කිරීම කැපී පෙනුණා. රටවල් 5ක් රුසියාවට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළා. රුසියාව, බෙලරුස්, එරිට්‍රියාව, උතුරු කොරියාව සහ සිරියාව එම රටවල් 5යි. රටවල් 35ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ චීනයද ඡන්දය භාවිතා කළේ නැති රටවල් 35ට ඇතුළත්. මේ අතර යුක්‍රේනය සහ බෙලරුස්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට යලි මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සූදානම් කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. පෝලන්ත දේශ සීමාව හරහා යුක්‍රේනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු දැනටමත් ඉවත් කරගත් බව රජය පවසනවා. මේ අතර වහාම යුක්‍රේන ආක්‍රමණයෙන් ඈත් වන්නයි ඉල්ලමින් වැලිගම පැලෑන වෙරළ තීරයේදී මෙරට සිටින යුක්‍රේනුවන් සාමකාමී විරෝධතාවයක නිරත වුණා. අදත් රටපුරා දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. ඩීසල් නැවක් ඇවිත් දැන් ගොඩ බාන්න පටන් අරන්. තවත් නැව් 3ක් එන ගමන්ලු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්ධන හිඟයක් නැතුව ගෙන්වන්න කියලා බලධාරීන්ට ඊයේ නියෝග කළා. විදුලිය කපන්න එපා කියලාත් නියෝග කළා. ජනාධිපතිතුමා නියෝග කරලා සැලැස්මවල් හදනකල් සමහර විෂයභාර ඇමතිවරුන් ඉන්නේ නින්ද ගිහින් වගේ. බොහෝ අය අවදි වෙන්නේ ජනාධිපති නියෝගයෙන් පමණයි. මේ අතර මීගමුව ප්‍රදේශයේ ධීවරයින් අද කොළඹ හලාවත මාර්ගය අවහිර කළා. ඒ ඉන්ධන මිල පහත දමන ලෙස ඉල්ලමිනුයි. රට පුරා පවතින ඉන්ධන හිඟේ මේ වන විට උඩුදුවා අවසන්. හැබැයි මේ ගැටලුවෙන් පීඩාවට පත් වෙන්නේ ලොකු ලොක්කන් නෙවෙයි. එදා වෙල හම්බ කරන් කන අහිංසක අසරණ ජනතාව. පැය ගණන් දවස දෙක උනත් ඉන්ධන ගන්න ජනතාව පෝලිම්වල. හැබැයි ඩොලර් ප්‍රශ්නයක් පිට දාලා රටේ තෙල් නැහැ කිව්ව බලධාරීන් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සාකච්ඡාවෙන් පස්සේ හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙලා. ජනාධිපතිවරයා ඊයේ බලධාරීන්ට නියෝග කළේ ඉන්ධන හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද සිට සාමාන්‍ය පරිදි සිදු කරන්න කියලයි. නියෝගයෙන් පැය 24ක් යන්නත් කලින් ඔන්න අද ඩීසල් අරන් නැවක් ආවා. ඒ ඩීසල් මෙට්‍රික් ටොන් 37300ක් රැගෙනයි. අදාළ නෞකාවේ ඉන්ධන අද දිනේ මුතුරාජවිල තෙල් කපඩා පාර්ලිමේන්තුව වෙත නිකුත් කෙරෙනවා. ඒ අනුව රටපුරා ඉන්ධන බෙදා හැරීම අද සිට ආරම්භ බවයි බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හා අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා සියතට ප්‍රකාශ කළේ.
මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගෙන තවත් නෞකාවක් හෙට මෙරටට පැමිණීමට නියමිතයි. ඊට අමතරව තවත් නෞකා දෙකක් ඉන්ධන රැගෙන එළඹෙන 6 සහ 9 යන දිනවලදීද මෙරටට පැමිණෙන බවයි බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ. මේ අතර නැව්වාවත් තෙල් තිබුණත් බෙදන්න නැත්තේ හිඟේමවලත් තව තවත් මිල උස්සන්නද කියලා අද සමගී ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රශ්න කළා. ඉන්නන තියෙනවා නම් ගබඩාවේ තියාගෙන ඉන්නේ. එහෙනම් නැව් 10ක් ආවත් වැඩක් නැහැ. ජනතාව පොලිමේ නම් බස් ටික දුවන්න බැරි නම් කන්ටේනර් ටික අදින්න බැරුව එව්ව පාක් වෙලා නම් එළවලු ටික ගේන්න බැරුව ලොරි ටික මුළු වල නම් මාළු අල්ලන්න බෝට්ටු වලට මුහුදට යන්න බැරුව බෝට්ටු ටික තියෙන්නේ වෙරළේ නම් එහෙනම් නැව් ආවත් වැඩක් නැහැ. තොග ඇති වෙනකන් තිබුණත් වැඩක් නැහැ. ලෝක ඉතිහාසෙම අලුත් ක්‍රමයක්. තෙල් තියෙනවා, නැව් ඇවිල්ලා තියෙනවා, ඉන්ධන පෝලිම් තියෙනවා, පිරුම් හල් වලට ඉන්ධන නැහැ, ලොරි වලට තෙල් නැහැ, බස් වලට තෙල් නැහැ. මාල් බෝට් වලට තෙල් නැහැ. ඔක්කොම නැහැ. ඒ අස්සේ ඇමති කියනවා උස්සන්න කියලා. තව මොක උස්සන්නත් දන්නේ නැහැ. රට පුරා පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාව තවමත් පෝලිම් වල. අපි 6 ඉඳන් පාරේ ඉන්නේ. මේ ගෑස් බෑවේ පොලිම හිටියා එතනත් නැහැ තෙල් ඊට පස්සේ කොරෝනා හිටියා දැන් තා මෙතනත් දැන් පොලිම හිටියනේ පැය 3ක් විතර. ඕගොල්ලෝ පිටු වෙනකොටම දැන් තෙල් නැහැ. පැත්තට එකේ පොලිම ඉඳලා ඒකෙත් තෙල් ඉවර කරලා මේ පැත්තට ආවා. මේ පැත්තට දැන් පැයක් විතර මේ ඉඳගෙන ඉන්නේ. මේකෙත් තෙල් නැහැ. දැන් කොරෝනා වලින් බැට කාලා නන්නත්තරලා ඉන්නවද තවත් නන්නත්තර කරනවා මේ මිනිස්සු. ඊයේ උදේ 6ට ආපු ගමන් තවත් පොලිමේ කියන්න දෙයක් නැහැ දැන් ඉතින් ඊයේ උදේ 8 ඉඳන් ඉතින් ඉන්නවා මෙතෙන්දලා තෙල් නැහැ ඉතින් හන්දත් නැහැ මෙතෙන් ඉතින් ඉන්නවා බලාගෙන නෑ ඇඳිලා ඉන්නේ ඉතින් මේ දවස් ටිකේ දැන් දවස් ගානක් තිස්සේ මේ බෝල් රස්තා දෙනවා ඊයේත් තමයි පෙරේදත් එහෙමයි ඊයේ හතා මාර්ග ආවේ හතා මාරින්ලා මේ ඉන්න අද කණ්ඩක් නැහැ අපේ ඉවර ජීවිතේ උන් සුරසප විඳින සපද අනේ ජනාධිපතිතුමනි ඔබතුමා සාකච්ඡා කරලා වැඩක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙන්නකො මට ඔක කරලා පෙන්නන්න මේ ඩීසල් ටිකක් ගෙන්නලා මේක දුවලා පෙන්නන්න අනුරාධපුර පොතානගම ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමේදී දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක්ද හටගත්තා. මේ එහි දර්ශන CCTV කැමරාවේ සටහන් වූ ආකාරයයි. තවදුරටත් මුහුදු ගිහිල්ලා මාළු අල්ලන්න බැහැ කියලා මේගම ප්‍රදේශයේ දීවරයින් අද බෝට්ටු තියලා මහමගට ආවා. අහස උසට යන ඉන්ධන හා දීවර ආම්පන්න මිල දීවරයින්ව හොඳටම හෙම්පත් කර අවසන්. මේගම දීවරයින් අද කොළඹ හලාවත මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේද නිරත වුණා. අපිට ජීවත් වෙන්න පුළුවන් අපිට කාගවත් සානාදාන අපිට එපා. අපි හොඳ දීවරය. අපෙන් තමයි ඔයගොල්ලන් යපෙන්නේ. මේ අසාධාරණ නතර කරන්න කියනවා අපි ඉන්ධන නොමැතිව අපහසුතාවයටපත් ගොවීන්ට අවශ්‍යව ඇති ඉන්ධන පහසුකම් වහම සලසා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබෙනවා. මේ අතර ලංගම හරහා පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබා ගැනීම සඳහා වූ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඉන්ධන ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාවක් ලැබුණා. බලාපොරොත්තු වෙච්ච විදිහට හෙට දිනේ අපිට ලංගම හරහා ඩීසල් ලබා දීමට කටයුතු කරනවා කියලා දැනුම් දුන්නා අමාත්‍යවරයා. අද දැන් ජනතාවට කිසිම බයක් වෙන අවශ්‍යතාවයක් නැහැ. අපිට ඩීසල් ඍජුවම ලංගම හරහා ලබා දෙන්න පොරොන්දු වුණා. ඒ වගේම පළවෙනි දෙක දෙල 24ම අපි ඉල්ලීමක් කරා අපිට ඩීසල් ලබා දෙන්න. මොකද මේ හිඟ ප්‍රශ්න තියෙන නිසා ඒක ලබා දෙන්න එකඟ වුණා. අද සහ හෙට පැය 7මාර බැගින් විදුලිය කපන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඇත්තටම මේ විදුලි කප්පාදුවෙන් හොඳටම බැටකන්නේ සාමාන්‍ය ජනතාවයි. සිල්ලර බඩු වෙළෙන්දාගේ සිට සාමාන්‍ය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දක්වා විදුලි කප්පාදුව නිසා බැටකනවා. අනිද්දා සිට විදුලි කප්පාදුව නතර කරන බවයි හිටපු විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ.
පැය දෙක තුන දැන් පැය හතාමාරක් දක්වා ඇවිත්. පැය හතක් රටකට විදුලිය නැහැ කියන්නේ මොනතරම් ආර්ථික බිඳවැටීමක්ද කියන එක මේ විදුලි කප්පාදුවට හේතු කියන බක පණ්ඩිතීන්ට තේරෙන්නේ නැද්ද කියලා මුලින්ම අහන්න ඕනේ. අප දිගින් දිගටම පවසන දෑ අදද සටහන් කළ යුතුයි. මේ විදුලි කප්පාදුවට ආසන්න හේතුව ඉන්ධන නැතිකම වුණත් යථාර්ථය ඊට වඩා ගැඹුරුයි කියලයි. ආණ්ඩුව පැත්තෙන් බලශක්ති ඇමතිත් ඩොලර් නැහැ කිය ඉන්නවා. විදුලි බල ඇමති මුලින්ම කිව්වේ අපි විදුලිය කපන්නේ නැහැ කියලයි. අන්තිමට විදුලිය කපනකොට ඇමති රටෙත් නැහැ, ලොවෙත් නැහැ, ලොවි ගහේ හිටියෙත් නැහැ. මහජන උපයෝගිතා කොමිසමත් මුලින්ම කපන්න දෙන්නේ නැහැ කියලා තදින් හිටියා. හදිස්සි මිලදී ගැනීම වලට ඉඩ දෙන්නේ නැහැ කියලාත් කිව්වා. පසුව ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ටම අනුව කපන්න අවසර දුන්නා. එහෙම අවසර දීලා දැන් මහජන උපයෝගිතා කොමිසමත් ආණ්ඩුවට සහ මුදල් ඇමතිවරයාට ඇඟිල්ල දිගු කරනවා. ඒ ඉන්ධන ගේන්න ඩොලර් දෙන්නේ නැහැ කියලා. දැන් හැමෝම ඩොලර් නැතිකම සහ ඒ නිසා ඉන්ධන නැතිකම කියන තැනට විදුලි කප්පාදුව ලඝු කරන්න උත්සාහ කරනවා. නමුත් අප දිගින් දිගටම අවධාරණය කරන්නේ අද විදුලිය කපන්න ආසන්න හේතුව ඉන්ධන අර්බුදයේ බව ඇත්ත. නමුත් මීට පෙර අවුරුදුවල විදුලිය කැපුවේ නැද්ද? එතකොටත් ඩොලර් හිඟ තිබ්බද? එතකොටත් ඩීසල් තිබ්බේ නැද්ද? විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවන් විදුලි කප්පාදුවට කැමති. එයාලා වැඩියෙන්ම ආස ඩීසල් හා ගල් අඟුරු බලාගාරවලට. ඉනුත් ඩීසල් වලට හරි ආසයි. පායන කාලෙට ඊටත් වඩා කැමති. එතකොට ජල විදුලිය පහත යනවා. ඒ කාලෙට තමයි විදුලිය කපන්න වෙන්නේ කියලා හදිස්සි මිලදී ගැනීම වලට අවසර ඉල්ලන්නේ. හදිස්සියේ මිලදී ගන්න වෙලාවට විදුලිය දෙන්න අපේ රටේ පෞද්ගලික ඩීසල් බලාගාර තියෙනවා. ඒවයින් ගත්තම ලැබෙන කොමිස් කුට්ටි වලට සමහර ඉංජිනේරුවන් හරි ආසයි. ඇත්තටම විදුලිය කපන්නේ නැතිව දෙන්න පුළුවන් දිගු කාලන සැලසුම් හදන්නයි විදුලි බල මණ්ඩලය තියෙන්නේ. ඇත්තටම විදුලි බල මණ්ඩලයේ පාඩුව සහ සමහර මාෆියාවන් ගැන හොයන්න වහාම කොන්ද පන තියෙන ජනාධිපති කොමිසමක්වත් පත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මහජන උපයෝගිතා කොමිසම අද මෙහෙම කිව්වා. මහජන විභාගයක් පවත්වනවා කියලා. එක එක අවස්ථාවල එක එක පාර්ශ්වයන් කිව්වා මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා. ඒ පදනම අනුව තමයි අපි මේ මහජන විභාගය අද පවත්වන්නේ. මේක පළවෙනි පාඩ තමයි ලංකාවේ ඇති වෙන්නේ. අද හරි මේ අවසනාවන්ත දවසක්. ඒ කියන්නේ ඊයේ අදයි පැය 7:00මාරක පමණ කාලයක් අපිට අපි අකමැත්තෙන් විදුලි කප්පස් වලට අවසර දීමට සිදු වුණා. මම හිතන්නේ මහජනතාවට අදත් හෙටත් අනිද්දාත් මේ දවස් දෙක තුනේ ප්‍රශ්නයක් තියෙයි. හැබැයි ලබන සඳුදායෙන් එළඹෙන සතියේ ඉඳන් මම හිතන්නේ අපිට බැස්ස ලැබෙන තාක්කල් මේ තත්වය කළමනාකරණය කරගෙන අඩුම කාලයක් විදුලිය කපාගෙන ඉදිරියට යෑමේ අමව වශයෙන් මහජනතාවට විදුලි කප්ප සිදු කරලා මේ තත්ත්වය අපිට කළමනාකරණය කර ගැනීම හැකියාවක් මම අපිට තියෙනවා. මේ විදුලි කප්පාදුවෙන් අසරණ වුණු ජනතාවගේ වේදනාවයි. සෙප තමයි කියන්න ඕනේ. කරන්ට් එටානින්ද මේත් කපන්න කියලා තමයි සිටුේෂන් තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ ඉස්කෝලේ කොහමද යන්නේ ළමයි. සැපයි සනීපේ උස්මුරුත්තේට ඇවිල්ලා තියෙන්නේ දැන්. කොයි වෙලේ පිට වෙයිද දන්නේ නැහැ. ගෝඨාභය මහත්තයාට ඡන්දෙ දුන්නේ අපි 1000ක් බලාපොරොත්තු ඇතුව. ඒ වුණාට ඒ ඔක්කොම සුන් වෙලා ඉවරයි දැන්. දැන් අද මේ මොහොත වෙනකොට ලංකාවේ තෙල් සහ විදුලිය පිළිබඳ ප්‍රශ්නයක් පැනනගිලා තියෙනවා. පස්වෙනිදා වෙනකොට මේ තෙල් හැංගියත් අවශ්‍ය කළා. පස්වෙනිදාන් පස්සේ විදුලිය කැපීමත් නොකර නිකොඩවා පවත්වාගෙන. දැන් ඒකට අවශ්‍ය වැඩපිළිවෙල ඉඳන් අපි සංවිධානය කරනවා. ඒ වෙනුවෙන් හෙට වෙනකොට අපි විදුලිය නොකප ගෙනියන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඊයේම තෙල් සංස්ථාවට අපි ඩීසල් නැව කීපයක් අවශ්‍ය මුදල් ලබලා දුන්නා. තෙල් සංස්ථාව අපිට උමනා කරන ඩීසල් තත් හැවිතෙල් ලබා දෙන්න පොරොන්දු වෙනවා. ඊට අමතරව අපි විදුලි බල මණ්ඩලයත් ඍජුවම ඩීසල් තෙල් ටොන් 3000 ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරනවා. අද වෙනකොට සමහරලාට ඒක සාර්ථක වුණොත් ඒ ප්‍රශ්නේ හුඟක් දුරට අපිට පහසුවෙන් ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. හෙට දිනත් පැය 7:00මාරක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරනවා. සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 8ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. දින 10ක් තුළ සිය ගැටලු වලට විසඳුම් දුන්නේ නැත්නම් වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. මේ වර්ජනය නිසා අදත් රෝගීන් දැඩි පීඩාවට පත් වුණා.
වැටොප් විෂමතාව ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනයට අදට දින දෙකක්. මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති 17ක් එක් වුණා. අද පෙරවරුවේ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව රැස් වුණා. අනතුරුව හෙට උදෑසන 8 සිට වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමටයි වෘත්තීය සමිති තීරණය කළේ. අද දවසේ අපේ විධායක සභාව රැස් වුණා. ඒ විධායක සභාව හැමෝම එකතු වෙලා තීන්දුවක් ගත්තා. ඊයේ දවසේ තිබුණේ ටිකක් නරකම තත්ත්වයක්. මේක එක දිගට අරගෙන යන්න ඕන කියලා අදහසක් ආවා සමහරුන්ගෙන්. නමුත් අද දවසේ අපි විධායක සභාව රැස් වෙලා සාකච්ඡා කරලා රට ගැන හිතලා ජනතාව මේත වෙලාවේ පත් වෙලා තියෙන අසීරුතාවය ගැන හිතලා දින 10ක් කල් දෙන තීන්දුවක් කරන් තියෙනවා. ලබන දින 10 ඇතුළත මේ දාපු කැබිනට් පත්‍රිකාවලට උත්තරයක් එන්නේ නැත්නම් අපේ සාධාරණ ප්‍රශ්නවලට නීත්‍යානුකූල එකඟතාවයක් කැබිනට් මණ්ඩලය විසින් ප්‍රකාශ වෙන්නේ නැත්නම් ඇමතිවරයා හෝ අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා මේ කාරණා ගැන සාධාරණ තීන්දුවක් ගන්නේ නැත්නම් ඉදිරි දින 10න් පස්සේ නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන්න සෞඛ්‍ය වෘත්තීය වේදිකගේ සම්මේලනය අනිවාර්යයෙන්ම තීරණය කරනවා. බලධාරීන් නිලධාරීන්ගේ විසඳුමක් නැති මේ කඹ ඇදිල්ල නිසා අසරණ රෝගීන් අදත්පත් වුණේ දැඩි අපහසුතාවයකටයි. මේක හරි අසාධාරණ වැඩක් තමයි. ඉතින් මිනිස්සු අසරණ වෙනවා රෝගී මේකයි. ඉතින් මොනවද කරන්නද ඉතින් අපිත් ඈත ඉඳලා ඇවිල්ලා ඉන්නවා ඉතින්. අනේ මේක නම් නිකන් නරක වැඩක් ඉතින් නේද? මොකද මේ ලෙඩුනේ දුක් විඳින්නේ. මොකද අපිට ආයි තව මාසයක් බලන් ඉන්න වෙනවනේ. මම හිතන්නේ රජයේ මේ ස්ට්‍රයික් එකට රුකුල් දුන්නා. කරන්න පෙළඹෙන්නේ රජේ. පෞද්ගලික කොරෝනා තියෙන කාලේ අපකැපවීමකින් වැඩ කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශේෂ හුම්කම් දීමක් කරන්න ඕන රජය. නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පත්වීම් ලිපි ලබා දුන්නා. නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද සිදු කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඒ.ටී. දිසා විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ඒ.ජී. අලුත්ගේ මහතා, ආර්.ආර්.ජේ.යූ.ටී. රාජකරුණා මහතා, ටී.එම්.සී.එස්. ගුණසේකර මහතා, එම්. ප්‍රභාත් රණසිංහ මහතා, ආර්. වැලිවත්ත මහතා, ඒ. නිශාන්ත පීරිස් මහතා, එස්.එම්.ඒ.එස්. මංචනායක මහතා සහ එල්. චමත් මදනායක මහතා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලිපි ලබා ගත්තා. එසේම මහේස්ත්‍රාත්වරුන් ලෙස කටයුතු කළ ආර්.ඒ.ඩී.යූ.එන්. රණතුංග මහතා සහ ජී.එල්. ප්‍රියන්ත මහතාද මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලිපි ලබා ගත්තා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙකු ලෙස කටයුතු කළ ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලිපි ලබා ගත්තේ මේ ආකාරයෙන්. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරුන් ලෙස කටයුතු කළ වී.එම්. වීරසූරිය මහතා සහ එච්.ඒ.ඩී.එන්. හේවාවසම් මහතාද අද දිනේදී මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලිපි ලබා ගත්තා. ජ්‍යෙෂ්ඨත්වයේ මත පදනම්ව නව මහාධිකරණ විනිසුරුවරුන් පත් කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් නීතිය ආධිපත්‍ය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමත් තමා අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා විනිසුරුවරුන් හමුවේ සඳහන් කළේ. මැද පෙරදිග රටවල් තුනක් සහනදායී මිලට තම පාලනයක් යටතේ ඉන්ධන ලබා දීමට කැමති වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ යාල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි. වැටී තියෙන ප්‍රපාතෙන් අපිට ගොඩ එන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේ මම ඔබතුමාලට කියන්න කැමති ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරලා මට පුරුදුයි. මතක තියාගන්න ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරලා අපිට පුළුවන් අපේ රට සෞභාග්‍ය කරගෙන යන්න. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. දැනටමත් රටවල් තුනක් ඉදිරිපත් වෙලා තිබෙනවා. අපිත් එක්ක කතා කරලා සහන ක්‍රමයක නිකන් නෙවෙයි නොමිලේ නෙවෙයි. සහන ක්‍රමයක මේ අමාරු තැනින් ගොඩ එන්නට වසර 2කට වැඩි කාලයක් අපිට ඉන්ධන සපයන්න. හැබැයි ඒ විදේශීය රටවල් කවදාවත් මේ රජයත් එක්ක ගනුදෙනු කරන්න සූදානම් නැහැ. ඉතින් අද අපිට සිද්ධ වෙලා තිබෙන්නේ රටක් හැටියට එක වෙලාවකට මේ එදා වේල ටුවර්ස් විසඳුම් ලබා දෙන්න අපි යනවා ඩොලර් හිඟමනේ. එක වෙලාවකට බංග්ලාදේශයට ගිහිලා වැඳ වැටෙනවා. අනේ ඩොලර් මිලියන 200ක් තියෙනවා. ඕක දැන් නම් අය කරගන්න එපයි කියලා වඳිනවා. හරි මේ සූර වීර ලංකා. ඊට පස්සේ යනවා පාකිස්තානෙට. අනේ කෑම ගන්න ඩොලර් දෙන්න කියලා. ඊට පස්සේ යනවා කටාර් වලට. මිත්‍රවරුනි තෙල් ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්නට කිසිම රටක් ඉදිරිපත් වෙලා නැහැ මේ මොහොත වෙනකම්. අපි සතුව තිබෙනවා ඒ විසඳුම්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මොහොමඩ් ඩීබ්‍රහීම් හෙවත් නෞෆර් මෞලවී ඇතුළු සැකකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩුව මැයි මාස 12 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
නඩුව කැඳ වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඒ අනුව විත්තිකරුවන් ඉල්ලා සිටි පරිදි නඩුවට අදාළ චෝදනා පත්‍රය දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය කළ පිටපත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙන බවත් ඒවා විත්තිකරුවන්ට බාර දිය හැකි බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළා. අධිකරණ ශාලාව තුළට රැගෙන විත් තිබූ එම ලේඛන ගොනු පරීක්ෂා කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා එම පරිවර්තනවල ලේඛන විශාල ප්‍රමාණයක් අන්තර්ගත වී තිබෙන බව සඳහන් කළා. එනිසා ඒවා විත්තිකරුවන්ට බන්ධනාගාරවලට රැගෙන යාම ප්‍රායෝගිකව අපහසු බවද සභාපති විනිසුරුවරයා පැවසුවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ සහයෝගයද සහිතව ඒවා බන්ධනාගාරය වෙත රැගෙන යාමට විනිසුරුවරයා නියෝග කළා. ඒ ආරක්ෂිත බන්ධනාගාරයේ ආරක්ෂිතව තබන ලෙසත් විත්තිකරුවන් පරිශීලනය කිරීම සඳහා ඉල්ලා සිටින අවස්ථාවල ඒවා ඔවුන්ට ලබා දීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා නියෝග කළා. මෙම නඩුවේ පළමු වන විත්තිකරු වන නෞෆර් මෞලවි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂ්ඩි හබීබ් මහතා ඇතුළු සෙසු විත්තිකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන්ද පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඔවුන් කරුණු දක්වමින් පෙන්වා දුන්නේ තම සේවාදායකින්ට අප ලබා ගැනීම සඳහා නීතිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් එම සාකච්ඡා සාර්ථක වුවහොත් අධිකරණය හමුවේ ලිඛිත අප ඉල්ලීම් ඉදිරිපත් කරන බවයි. සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත මැයි මාස 12 වනදා කැඳවීමට නියම කළා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මෙරට තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුවඳ විලවුන් වර්ගයක් ලෙස ලා පර්ෆියුමරි සුවඳ විලවුන් නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්. එම නිෂ්පාදන නැවත වෙළඳපොළ තුළ සන්නාම ගත කිරීමේ ප්‍රිය සංഭാෂණයක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා. ලංකා බැංකුව අනුබද්ධිත ප්‍රධාන මූල්‍ය ආයතනයක් වන MBSL සමාගම 40 වන සංවත්සරය සමරුණු ලැබුවා. එම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපතිවරයා සහ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා. BOC in order to meet the capital adequacy ratio. For 3 or 4 years, from the year 2018 onwards, MBSL has been struggling and has been admonished, has been reprimanded by the central bank on several occasions that the bank was not on a right footing. But today, I must proudly say that the senior management of MBSL, every single member of MBSL, every single branch manager of MBSL, every single employee of MBSL has stood up to the occasion and brought this organization to the strength that it is in today. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුවදායි රාත්‍රියක්. අනු